දරුවනේ අපි ජෛවාණු ඒකකයේ යටතේදී ප්‍රෝටීන හා ඇමයිනෝ ආම්ල ගැන තමයි කතා කර ඉන්නේ. පහුගිය කොටසින් අපි කතා කරා ඇමයිනෝ ආම්ල 4ක් හා සම්බන්ධයෙන්. අපි පහුගිය කොටසෙන් කතා කරා මෙන්න මේ ඇමයිනෝ ආම්ල 4 ග්ලයිසින්, ग्लूटामिक ए वगैरह लाइजी राइट अद අපි කතා කරන්න යනවා ඉතිරි ඇමයිනෝ ආම්ල කිහිපයක් සම්බන්ධයෙන් right අපි බලමු දැන් අපිට කතා කරන්න තියෙන කෙනා තමයි මෙන්න මේ වැලින් එහෙම නැත්නම් මේකට වෙලින් කියලා සමහර වෙලාවට පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා. ඒක එකනා එක විවිධ ජාතීන් ප්‍රොනවුන්ස් කරන විදිහ වෙනස් නේ. එක එකනගේ ප්‍රොනන්සියේෂන් වෙනස් නේ. එහෙනම් මෙයා වැලි. ඉතින් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ප්‍රධාන වශයෙන් කාබන් කෙනෙක් ඉන්නවා. එතකොට ඕනෑම ඇමයිනෝ අම්ලයක තියෙනවා මොන කාණ්ඩයක් තියෙන්නේ? කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. දැන් මේක අපි ඇල්ෆා කාබන් කියලා ගත්තොත් පහුගිය කොටස බලන්න නැත්නම් මේ කොටස තේරෙන්නේ නැහැ දරුවනේ ඈ. මෙයාව ගත්තොත් අපි මෙයාට ඔන්න දානවා කාබොක්සිලික් කාණ්ඩය CO OH හයිඩ්‍රජන් පරමාණුව ඒ වගේම NH2 කාබන් පරමාණුව කාබොක්සිලික් කාණ්ඩය හයිඩ්‍රජන් පරමාණුව සහ NH2 කියන කොටස් ටික මෙතන තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අපි ගත්තොත් එහෙම දැන් වැලින් කියන කෙනා මේ වැලින් කියන කෙනා ගත්තොත් මෙන්න මෙයාගේ තවත් කාබන් කෙනෙක් ඉන්නවා. මේ කාබන්ට අපි වෙන වර්ණයක් ගමු. මේ R කාණ්ඩය ගත්තොත් මේ R කාණ්ඩයේදී දරුවනේ මෙයාට තවත් කාබන් කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ කාබන්ට සම්බන්ධ වෙනවා CH3 කෙනෙක්. ඒ වගේම තවත් CH3 කෙනෙක්. ඒ වගේම හයිඩ්‍රජන් කෙනෙක්. මෙන්න මේක තමයි මෙයාගේ R කාණ්ඩය වෙන්නේ. මේක තමයි මෙයාගේ R කාණ්ඩය වෙන්නේ. එතකොට මට මෙන්න මේ R කාණ්ඩය විවිධ ආකාරවලට සකසන්න පුළුවන්. දැන් මේ අපි කතා කර ඉන්නේ කවුරු ගැනද දරුවනේ? වැලින් ගැන. මට පුළුවන් පළවෙනි දේ තමයි මෙන්න මේ H අකුර මෙතනට ඔබන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ H අකුර මම ගන්නවා මෙතන තිබ්බ H අකුර මෙතනට. මේකත් වැලින් ලිවීමේ නිවැරදි ආකාරය. ඒ වගේම මට හැකියාව තියෙනවා මේ ශ්ව මකලා මෙන්න මෙතන තිබ්බ H මෙතනට මෙයාව මෙතනට ගන්න. මේ ආකාරයට සැකසීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මෙතන ගත්තොත් CH මේ ආකාරයට සකසා ගැනීමේ හැකියාවකුත් අපිට
තියෙනවා. එහෙමනම් අපි බලමු මෙන්න මේ කියපු ආකාර කීපයටම අපිට මෙන්න මේ වැලීන්ගේ ආර් කාණ්ඩය තියා ගැනීමේ හැකියාව තියෙනවා. මම කලින් කියපු විදිහට මෙන්න මේ ආර් කාණ්ඩය මේකේ ලක්ෂණය තමයි කාබන්ට බැඳිච්ච කාබන් කෙනෙක් ඉන්නවා. එතකොට මේක ඇල්ෆා කාබන්, මේක ඇල්ෆා නොවන කෙනෙක්, මේ ඇල්ෆා නොවන කාබන්ට මේ ඇල්ෆා නොවන කාබන්ගේ ස්ථාන තුනකට අපි ගත්තොත් ඇල්ෆා නොවන කාබන්ගේ ස්ථාන තුනකට අපිට හැකියාව තියෙන මම කොටු තුනක් දාන්නම්. මේ ස්ථානය, මේ ස්ථානය, මේ ස්ථානය, මෙන්න මේ කොටු තුනට දාන්න හැකියාව තියෙනවා. එක්කෙනෙක් CH3 ආය පාරක් තව CH3 කෙනෙක්, තව H කෙනෙක්. එතකොට මට මේ කොටස ඔන්න පල්ලෙහාට දාන්නත් පුළුවන්. මේ හයිඩ්‍රජන් එක උඩට දාලා මෙන්න මේ කොටස පුතේ පල්ලෙහාට දාන්නත් පුළුවන්. හරි. එහෙනම් මට වැලීන් අදින්න පුළුවන් තවත් ආකාරයක් තමයි මෙන්න මෙහෙම. මෙන්න මේ කොටස. මෙන්න මේ ආකාරයට මට මේ දෙන්න අමාරු කරලා මෙන්න මේ තැන් තුනට තියාගන්න පුළුවන් කවුද? මට මෙන්න මේ තැන් තුනට තියන්න පුළුවන් කවුද පුතේ? මේ තියන්න පුළුවන් අවශ්‍ය නම් CH3H. ඔන්න මේක මාරු කරන්නත් පුළුවන්. මෙතනට H එක දාලා CH3 තියන්න පුළුවන්. ඔන්න මෙතනට H එක දාලා CH3 මෙහෙම තියන්න පුළුවන්. සමහරක් වෙලාවට මෙන්න මෙහෙම දාන්නෙත් නැතුව මෙන්න මේ H අකුර තියෙනවනේ. මේ H අකුර දරුවනේ මේක අස්සේ ඔබ වෙලාවලුත් අපිට දක්නට ලැබෙනවා. මේ H අකුර මේක ඇතුළට මෙහෙම ඔබ වෙලාවලුත් අපිට දක්නට ලැබෙනවා. right. හරි. මේකට අපි කියනවා වෙලි. දැන් අපිට මේව ඕන දික් කරලා ලිවීමේ හැකියාව උත් තියෙනවා නේ. මේ CH3 කාණ්ඩ ගත්තොත් පුතේ මම මෙයාගේ R කාණ්ඩය විතරක් ගන්නම්. මම මේ වෙලින් එහෙම නැත්තම් වැලින් R කාණ්ඩයේ කාබන් CH3H ඔහොමනේ තියෙන්නේ. සමහරට මෙන්න මේ හයිඩ්‍රජන්ලා තුන් දෙනා මේ ආකාරයට ලියන වෙලාවක් තියෙනවා. මේ හයිඩ්‍රජන්ලා මේ ආකාරයට ලියන වෙලාවක් තියෙනවා. හරි. මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් බලන්න මෙන්න මේ රූපේ. දැන් මේ ඔරිජිනල් අපිට දීලා තියෙන රූපය බලන්නකෝ. මෙයා ගත්තොත් මේ දැන් මේක ඇල්ෆා කාබන් එකට පෙන්නන්නේ නැහැ. මෙතන තමයි මම නිල් වර්ණය ගන්න. මෙතන C කෙනෙක් ඉන්න ඕනේ. COH මේ මෙතන C කෙනෙක්. දැන් දන්න කට්ටිය දන්නා මේක C එකක් තියෙන්නේ කියලා. මේක රූපේ වැරදිලා හැම නෙවෙයි ඈ. දන්න කෙනෙක් දන්නවා. right. මෙතන කාබන් කෙනෙක් ඉන්න ඕනේ. මෙතන CH කෙනෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන CH කෙනෙක් තියෙනවා. දැන් මේ වගේ ප්‍රධාන දාමයක තියෙන කාබන් ගාන එහෙම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් තියෙන මෙන්න මේ අසුදාම විතරයි ලකුණු කරන්නේ. හරි. ඒක ඉතින් අපි හිතා ගන්න ඕනේ.
තේරෙනවද? හිතා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන මේ COOH කියන එක තමයි මේ තියෙන්නේ. මේ වගේ මැද මුල්ලක කාබල්ලා තමයි සෙට් වෙන්නේ. හරි? ඒක යාලා දක්වන්නේ නැහැ. හරි? මේක H3CM නෙමෙයි CH3 මේ CH3 ඈ. හරි. එහෙනම් වැලිනුත් රයිට්. දැන් වැලින් ගත්තාම දැන් මේකේ අමතර හරි. මේකේ අමතරව මේ R කාණ්ඩය ගත්තොත් R කාණ්ඩය මොනවද තිබ්බේ? CH එකක් CH3 එකක් CH3 එකක්. දැන් මේ R කාණ්ඩය ගත්තොත් මේ R කාණ්ඩේ ආම්ලික කැලලක් තියෙනවද? නැහැ. මේ R කාණ්ඩේ බාෂ්මික කැලලක් තියෙනවද? නැහැ. බාෂ්මික කැලලක් නැහැ. පැහැදිලිද? එහෙනම් මේකත් උදාසීන කෙනෙක්. වැලින් කියන්නේ එහෙනම් පුතේ මොකද්ද? උදාසීන ඇමයිනෝ ආම්ලයක්. රයිට්. හරි. ඊළඟට ඉන්නන්නේ මේ ෆීනයිල් ඇලනින්. බලමු. රයිට්. දැන් මෙතන ඔබට ගත්තාම පේන මේ ඇරෝමැටික් කාණ්ඩයක් තියෙනවා. ෆීනයිල් ඇලනින්. හරි. මම ගොඩක් වෙලාවට ඔයාලගේ විශේෂයෙන්ම විෂය නිර්දේශයේ තිබ්බකම කොපි කරලා ගත්ත රූපය නැත්නම් ඔයාලට අඳුනා ගැනීමේදී යම් යම් ගැටලු වෙන්න පුළුවන්. එතකොට මම උගන්නන එකයි ඒකයි දෙකක් වුණත් ඔයාලා කන්ෆියුස් වෙනවා. ඒ කන්ෆියුෂන් එක නැති කරන්න තමයි මම ඒ රූපෙත් අන්තිමට ඔබට විස්තර කරගෙන යන්නේ. හරි. එතකොට right. ඔන්න ඊළඟ කෙනා ෆීනයිල් ඇලනින්. ෆීනයිල් ඇලනින්. කවුද කෙනා? ෆීනයිල් ඇලනින්. ෆිනයි ඇල ළඟදීනේ. වැලයි ෆිනයි ඇල ළඟදී. ෆිනයි ඇල ළඟදී. ෆීනයිල් ඇලනින්. එතකොට මේ ෆීනයිල් ඇලනින් ගද්දී මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. ඔන්නම අනිත් හැම ඇමයිනෝ අම්ලයක වගේම කාබන් කෙනෙක් ඇඳා, COOH කෙනෙක් ඇඳා, හයිඩ්‍රජන් පරමාණුවක් ඇඳා, NH2 කෙනෙක් ඇඳා. මට අවශ්‍ය නම් දරුවනේ මම කලින් කියලා දීපු විදිහට මේ තුන් දෙනා ඕන විදිහට මාරු කරන්න පුළුවන්. හරි? මම ඕන කොටු තුනකුත් දාන්නම්. මෙන්න මේ වෙනත් වර්ණයකින් ගමු අපි කොටුවක්. right. මෙන්න මේ කොටු තුන ඇතුලේ ඉන්න තුන් දෙනා කැමති විදිහට මාරු කරන්න පුළුවන්. හරි? මේ කොටු තුන ඇතුලේ ඉන්න කට්ටිය මාරු කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන තියෙන හිස් තැනට තමයි මට ඊළඟ කෙනා අවශ්‍ය. එතකොට මේ ෆීනයිල් ඇලනින් වලදී සිද්ධ වෙන දේ තමයි මෙයයි ඇල්ෆා කාබන්, මෙයා ඇල්ෆා කාබන්, මේ ඇල්ෆා කාබන්ට සම්බන්ධ තවත් කාබන් කෙනෙක් ඉන්නවා. මේ කාබන්ට අමතරව තව කෙනෙක් මෙතනට සම්බන්ධ වෙනවා. එයා තමයි ඇරෝමැටික් කාණ්ඩයක් වෙච්ච බෙන්සීන්. මම ජෛවාණු පාඩමේදී මෙන්න මේ බෙන්සීන් ගැන කියලා දුන්නා. මේ බෙන්සීන් බන්ධනයක් හදලා තියෙන්නේ. බලන්න. බෙන්සීන් බන්ධනයක් හදලා තියෙනවා. බෙන්සීන් බන්ධනයක් හදලා තියෙනවා. දැන් මේ බෙන්සීන් කෙනෙක් මෙතන ඉන්නවා, මෙතන C ඉන්නවා. මේ Cට බන්ධන දෙකයි තියෙන්නේ. මදි හරියට දෙපැත්තට සෙට් වෙනවා හයිඩ්‍රජන්ලා දෙන්නේ. දැන් මේ තමයි ෆීනයිල් ඇලනින්. මෙයා තමයි ෆීනයිල් ඇලනින්. ෆීනයිල් ඇලනින්. හරි. දැන් මේ R කාණ්ඩේ විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. මේ R කාණ්ඩේ විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. මේ බලන්න මේ බෙන්සීන් කාණ්ඩයක් තියෙනවා. කාබන්ට පැදිච්ච හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. හරි. මේක තමයි ඇල්ෆා කාබන්. හරි. මෙන්න මේ කළු පාට තියෙන කෙනා ඇල්ෆා කාබන්. ඇල්ෆා කාබන් කියන්නේ මෙයාට මේ
ඇමයිනෝ කාණ්ඩයක් කාබොක්සිලික් කාණ්ඩයක් සහ හයිඩ්‍රජන් බන්ධනයක් 3 දෙනෙක් ඉන්නවා. මේක නෑ එහෙම නෑ. දැන් මේක මට සමහර වෙලාවට තියෙන දරුවනේ මෙන්න මේ බෙන්සීන් මෙහෙම ලකුණු කරලා තියෙනවා සමහරවට. මෙහෙම නැතුව මේ බෙන්සීන් ලකුණු කරලා තියෙනවා සමහර වෙලාවට මෙහෙම. කොහොම? එකක් හැර එකක් ද්විත්ව බන්ධන. මේත් බෙන්සීන්ම තමයි. හරි. දැන් මම මෙතනට ද්විත්ව බන්ධනය තනි ද්විත්ව තනි. සමහර වෙලාවට මේක තනි එකක් මේක ද්විත්ව තනි ද්විත්ව තනි ද්විත්ව. මෙහෙම තිබ්බත් මේත් බෙන්සීන්ම තමයි. හරි. සමහරක් වෙලාවට මෙන්න මේ බෙන්සීන්ගේ අපි ගත්තොත් මේ බෙන්සීන් ඉන්නවා මෙන්න මේ දෙපැත්තේ හිටපු හයිඩ්‍රජන්ලා දෙන්න. මෙන්න මේ තැන් දෙකේ හිටපු හයිඩ්‍රජන්ලා දෙන්න අපිට ලිවීමේ හැකියාවක් තියෙනවා. CH2 කියලා. මෙහෙම ලියන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ බෙන්සීන් කාණ්ඩය පුතාලා ඇත්තටම එදා මම මතක් කරා මොකද්ද මේ බෙන්සීන් කියලා කියන්නේ? ඔව්. මේ බෙන්සීන් කියලා කියන්නේ ඇත්තටම මෙහෙම කාබන්ලා 6 දෙනෙක්. මෙහෙම කාබන්ලා 6 දෙනෙක් බන්ධනය වෙලා ඉන්නවා. හැම කාබන් කෙනෙක්ටම හයිඩ්‍රජන් බන්ධනයේ ගානේ තියෙනවා සරල විදිහට කිව්වා. මේ ගැන මම සම්පූර්ණ පැයක් විතර දා විස්තර කරා. පළවෙනි කොටසේ. හරි. ජෛවාණු වල ක්‍රියාකාරී කාණ්ඩ යටතේ. හරි. එහෙනම් මේක ඇත්තටම ඉන්නේ මේ කාබන් කී දෙනයිද? කාබන් 6යි හයිඩ්‍රජන් 6යි. කාබන් 6යි හයිඩ්‍රජන් 6යි. එතකොට මේ කාබන් 6යි හයිඩ්‍රජන් 6යි ගත්තාම මෙන්න මේකෙන් ඇත්තට බන්ධනයක් හදද්දී වෙන දේ තමයි හයිඩ්‍රජන් කෙනෙක් ගැලවෙනවා පුතේ. ඒ කියන්නේ මේ බෙන්සීන් ඉරක් ගැහුවොත් මෙහෙම මේ බෙන්සීන්ට ඉරි කෑල්ලක් ගැහුවොත් මෙන්න මේ 6 කීයද වෙන්නේ? 5 වෙනවා. මේ බෙන්සීන්ට ඉරි කෑල්ලක් ගහනවා කියන්නේ මේ බෙන්සීන්ට කොය පැත්තෙන් හරි ඉරි කෑල්ලක් ගහනවා කියන්නේ මේකේ එක හයිඩ්‍රජනයක් අඩු වෙලා බන්ධනයක් හදනවා. එහෙනම් මෙහෙම බෙන්සීන් කෙනෙක් ඇඳලා පුතාලා කුමන පැත්තකින් හෝ ඉරි කෑල්ලක් ගැහුවා කියන්නේ මේකේ අදහස තමයි C6H5 C6H6 නෙමෙයි එක හයිඩ්‍රජන් එකක් අඩු වෙලා තමයි මෙන්න මේ බන්ධන ඉරි කෑල්ල වදින්නේ. එහෙමනම් මෙන්න මේ බෙන්සීන් ඉරි කෑල්ලක් වැදලා තියෙනවා කියන්නේ පුතේ මෙතනට ඉරි කෑල්ලක් වැදලා තියෙනවා කියන්නේ මේක C6H5 මෙහෙම ලියන්නත් පුළුවන්. පැහැදිලිද? මෙහෙම ලිව්වත් මෙහෙම ලියන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේක මෙන්න මෙයාලා කවුරු හරි කෙනෙක් මෙතනට දාලා මෙන්න මේ බෙන්සීන් සහිත කෑල්ල මේ පැත්තට එන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතනට CH2 බෙන්සීන් මෙහෙමත් මට ලියන්න පුළුවන් කාවද? ෆීනයිල් ඇලනින්.
පැහැදිලිද? ෆීනයිල් ඇලනින්. එතකොට මේ ෆීනයිල් ඇලනින් ගත්තහම පුතේ මම මෙයාව මුල් පිහිටීමට දාන්න. right. එතකොට පුතේ මේ ෆීනයිල් ඇලනින් ගත්තොත් මේ ෆීනයිල් ඇලනින් ගත්තොත් මේකේ විශේෂත්වය තමයි අනිත් කට්ටියට සාපේක්ෂව බෙන්සීන් කෙනෙක් ඉන්නවානේ. මෙයාගේ විශේෂත්වය තමයි අනිත් අයට සාපේක්ෂව මෙයාගේ විශේෂිත කෙනා CH2 මෙහෙම බෙන්සීන් කැලක් තියෙනවා. ඒක නිසා මේකට කියනවා ඇරෝමැටික කාණ්ඩයක් සහිත ඇමයිනෝ අම්ලයක් කියලා. මේකත් උදාසීනයි. ෆීනයිල් ඇලනින්. නිකන් පිනාගේ මූණ වගේ කියලා මතක තියාගන්න. පිනා කියන්නේ අම්බලමේ පිනා කියලා කියන්නේ. ඒකේ පිනා නිකන් අර මූණ කට් එක එහෙම කපලා තිබෙච්ච ඉස්සර පරණ කතාවක් මෙහෙම ලස්සනට ඔහම බෙන්සින් වල මූණ වගේම තමයි. හරි. රයිට්. අම්බලමේ පිනා වලං හදක් ගෙනාගෙන කියලා එහෙම. රයිට් හරි. ඊළඟට ඉන්න පුතේ මේ ඇස්පාර්ටේට්. ඊළඟට කතා කරමු තුන ඇස්පාර්ටේට්. රයිට්. මේකෙත් බලන්න මේ COOH කාණ්ඩයක්, NH2 කාණ්ඩයක්, හයිඩ්‍රජන් කාණ්ඩයක් තියෙනවා. මෙන්න මේ කාණ්ඩය තමයි වෙනස් වෙන්නේ මේ ඇස්පාර්ටේට්. බලමු. ග්ලයිසි ඇලන්ගේ ගුරුටෝග්ලයිසන් එක වැලයි ෆිනයි ඇල ළඟදී ඇස්පනාපිට ඇස්පාර්ටේට්. දැන් ඇස්පාර්ටේට් නිකන් හිතන්න මේකෙත් ඇස් පැනලා තියෙන්නේ කියලා. ඇස් දෙක පැනලා තියෙන්නේ කියලා. ආම්ලිකයි. ඇස් දෙක පැලෙන්න ආම්ලිකයි. ඇස්පාර්ටේට් ඇස් දෙක පැලෙන්න ආම්ලිකයි. හරි. එහෙනම් අපි ගත්තොත් COOH H NH2 මෙතන තමයි වෙනස් වෙන්නේ. මෙයාගේ පුතේ මේ වෙන දේ තමයි මෙයාට දැන් මම කියන්නේ මේක S2 පළෙන් නාම්ලිකයි කියලා. එහෙනම් R කාණ්ඩේ මොකද තියෙන්න ඕනේ? COOH කෙනෙක්. R කාණ්ඩේ COOH කෙනෙක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ COOH කෙනෙක් කෙලින්ම මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මෙයාගේ සපෝට් එකට අපි දානවා කවද? මෙන්න මෙයාගේ සපෝට් එකට අපි දානවා තව කාබන් කෙනෙක්. මේ ඇස්පාර්ටේට් ඇස්පැලෙන්ඩ ආම්ලිකයි. ඇස්පාර්ටේට්. හරි. එතකොට මෙන්න මේ ආම්ලික කැලේ තියෙන මෙයා තියෙනවා. එහෙනම් මේ කාබන්ට තනියම ඉන්න බෑ. මොකද වැඩන්නේ මේකට? මේ කාබන් කෙනෙක් මැද ඉන්නේ. මම කිව්වා මැද ඉන්න කාබන් කෙනෙක්ට සහයට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් අවශ්‍යයි. CH2. මෙතන මැදට මම දැම්මා CH2. හරි. එම්නම් මෙන්න මෙහෙම තියෙනවා. එතකොට මේ ඇස්පාර්ටේට් ප්‍රශ්නේ මොකද වෙන්නේ? CH2COH. මේක තමයි R කාණ්ඩය. එහෙනම් මේක ඇස්පාර්ටේට් කියන කෙනා ආම්ලිකයි. දැන් බලන්නකො මෙන්න මේ ඇස්පාර්ටේට් ගේ තියෙන R කාණ්ඩය. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාට මෙන්න මේ COOH එක. හරි.
මෙන්න මේ COOH එක අපිට හැකියාව තියෙනවා මෙන්න මෙහෙම දාන්නත්. මේ ඔහොම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට මෙන්න මේ R කාණ්ඩයම ගලවලා මේ පැත්තට දාන්න. එහෙම නැත්නම් පල්ලෙහාට දාන්න. එහෙම නැත්නම් මේ පැත්තට දාන්නත් පුළුවන්. බලමු. දැන් ගත්තොත් එහෙම ඔන්න මම alpha carbon ඉන්නවා. COOH එකක් NH2 එකක් හයිඩ්‍රජන් කෙනෙක් CH2 COOH ඔහොම එනවා. ඔන්න මේක මේ පැත්තට දාලා මේක උඩට දාමු අපි නිකමට. CH2 COOH මේ බානක මේක මේ CH2 COOH සමහර වෙලාවට මේ CH2 එක අපිට හැකියාව තියෙනවා මෙහෙම තියන්නත් හැකියාව තියෙනවා. ඔන්නම් මට මේක මේ COOH කාණ්ඩ දෙක COOH මෙහෙම තියලා මේ පැත්තේ COOH එකත් මේ විදිහට දික් කරන්න පුළුවන් වුණා. COOH මෙහෙම තියන්න පුළුවන්. ඔන්න මේ NH2 එකක් දිගාරින්න පුළුවන් තව වුණා. දැන් මට හැම එකක්ම හැම විදියටම අදින්නත් බෑ දරුවනේ. මෙහෙම තියන්නත් පුළුවන්. මේ ඕනෑම ආකාරයකට අපිට ඇස්පාර්ටේට් වදින්න පුළුවන්. හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ ඇස්පාර්ටේට් මේ ඇස්පාර්ටේට් COOH H NH2 මේකේ R කාණ්ඩය CH2 COOH ආදී විදිහට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් CH2 COOH විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඇල්ෆා කාබන්ට සම්බන්ධ කාබොක්සිලික් කාණ්ඩයට අමතරව මෙන්න මේ ඇල්ෆා කාබන්ට සම්බන්ධ මෙන්න මේ කාබොක්සිලික් කාණ්ඩයට අමතරව R කාණ්ඩෙත් කාබොක්සිලික් කෙනෙක් ඉන්නවා. එහෙමනම් පුතේ මෙන්න මේ ඇස්පාර්ටේටුත් මොකද වෙන්නේ? මේකත් ආම්ලිකයි. මෙන්න මේ ඇස්පාර්ටේටුත් දරුවනේ ආම්ලිකයි. පැහැදිලිද? මෙන්න මේ ඇස්පාර්ටේටුත් එන අපි කියනවා ආම්ලිකයි කියලා. හරි. බලමු. එතකොට අපි ගත්තොත් මෙන්න මේ ඇස්පාර්ටේට් බලන්න මේ. right. COOH එක H එක NH2 එක CH2 එක OCOH. හරි. COOH එක දිග ඇරලා තියෙනනේ CH2 ඇස්පාර්ටේට්. right. cysteine. බලමු මේ cysteine කියන්නේ. සීස් කලානේ ග්ලයිසි ඇලන්ගේ ගුරුටෝ ක්ලයිසන් එක දවැලයි ෆිනයි ඇල ළඟදී ඇස්පඩාපිට සීස් කලාන සිස්ටී කාබන් කෙනෙක් ඉන්නවා COOH කෙනෙක් ඉන්නවා හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා NH2 කෙනෙක් ඉන්නවා මෙන්න මෙයාගේ R කාණ්ඩය හැදිලා තියෙන්නේ CH2SH වලින්. CH2SH වලින්. CH2SH වලින්. මේක විශේෂත්වය තමයි මෙන්න මේ cysteine කියන කෙනා මේ cysteine කියන කෙනාගේ සල්ෆර් කාණ්ඩයක් අඩංගුයි.
මෙන්න මේ සිස්ටීන් කියන කෙනාගේ මොකක්ද අඩංගු වෙන්නේ? සල්ෆර් කාණ්ඩයක් අඩංගු වෙනවා. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ CH2SH සල්ෆර් කාණ්ඩයක්. මේක තව ලියන්න පුළුවන් විදිහක් තමයි මෙහෙමත් ලියන්න පුළුවන්. CH2SH. තව විදිහක්. දැන් මේ R කාණ්ඩය මට මෙන්න මේ R කාණ්ඩය ඕනම තැනකට දාන්න පුළුවන්. එහෙමනම් මම මෙන්න මේ R කාණ්ඩය මෙහෙම දානවා. මෙහෙමත් පුළුවන්. CH2SH. මේ මෙතන තමට ඕන මේ COH එක තව මාරු කරන්න පුළුවන්. මේ COOH මෙතනට හයිඩ්‍රජන් කියලා දානවා. මේ පැත්තට ඕන NH2 මෙහෙම දාන්න පුළුවන් හැකියාව තියෙනවා සිස්ටම්. පැහැදිලි මම හිතන්නේ. හරි. බලන්නකෝ. එතකොට සමහර වෙලාවට මෙන්න මේ සිස්ටීන් මෙයාව ලියන්න පුළුවන්. මේ විදිහට තියලා මේ R කාණ්ඩය මෙහෙමත් ලියන්න පුළුවන්. කොටින්ම කිව්වොත් මේ තියෙන කාණ්ඩ හතර ඇල්ෆා කාබන් වටේ ඕන විදිහකට චලනය කිරීමේ හැකියාව තියෙනවා දරුවනේ. සිස්ටීන්. මේ සිස්ටීන්ගේ විශේෂත්වය තමයි ඇමයිනෝ අම්ල ගත්තට පස්සේ සාමාන්‍ය අපි දන්නවා කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්. මෙන්න මේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් කියන මේ කට්ටිය ටික අපිට හැම වෙලාවෙම දක්නට ලැබෙනවා කවුරු තුලද? ඇමයිනෝ අම්ලයක් තුල. හැබැයි මේ සිස්ටීන්ගේ විශේෂත්වය තමයි දරුවනේ අපිට සල්ෆර් අඩංගු මූලධර්මයක්. මෙන්න මේ සිස්ටීන් ගත්තොත් අපි කාබන්, COOH, හයිඩ්‍රජන්, NH2, CH2, SH. මේ සිස්ටීන් කියන්නේ සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලයක්. සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලයක් මෙන්න මේ සිස්ටීන් කියන කෙනා. පැහැදිලිද? ඊළඟ කෙනා අයිසොලියුසින්. මේක මෙන්න මෙහෙම තමයි සැකසෙන්නේ. නිකන් අර අයිසොලියුසින් කියලා එහෙම කියන්න බෑ. ඒක ටිකක් පොෂ් විදිහට කියන්න. අයිසොලියුසින්. අයිසොලියුසින්. මේ ගොඩක් වෙලාවට ඔබට මේ නියම ප්‍රොනවුන්සියේෂන් බලා ගන්න ඕන නම් Google Translate එකට දාලා ඉංග්‍රීසි ගොඩක් වෙලාවට මේකේ ගොඩක් හොඳයි. ඉංග්‍රීසි UK හරි එහෙම නැත්නම් ඉංග්‍රීසි US හරි දෙකෙන් එකක් දාලා ඔබට මේ වගේ නියම ප්‍රොනවුන්සියේෂන් එක බලා ගන්න පුළුවන්. දැන් අයිසොලියුසින් ගද්දි පුතා කාබන්, COOH මේ පැත්තට NH2 කෙනෙක් ඉන්නවා. එතකොට මෙතන තියෙනවා හයිඩ්‍රජන් කෙනෙක්. මෙහෙම තියෙනවා. මෙන්න මෙයාගේ තියෙනවා හයිඩ්‍රජන් කෙනෙක්. එතකොට මෙන්න මෙයාගේ හයිඩ්‍රජන් තියෙද්දි දරුවනේ අපිට මෙන්න මේ R කාණ්ඩය මේ R කාණ්ඩයට යද්දී ඔන්න මේ ඇල්ෆා කාබන්ට අමතර තව කාබන් කෙනෙක් අදිනවා. හරිද?
මේ කාබන්ට අපි R කාණ්ඩ 3ක් අඳිනවා සරලම තැන ඉඳලා මෙයාට මම දානවා උණු ඉස්සරම හයිඩ්‍රජන් කෙනෙක්. තව දානවා CH3 කෙනෙක්. හයිඩ්‍රජන් කෙනෙක් CH3 කෙනෙක්. ඊට අමතරව මෙතනට දානවා C2H5 කෙනෙක්. දැක්කද C2H5 කෙනෙක්. පැහැදිලිද? එතකොට මේ තමයි අයිසොලියුසින්ගේ R කාණ්ඩය. මේ තියෙන්නේ මොකද්ද? අයිසොලියුසින්ගේ පුතේ R කාණ්ඩය. එතකොට මම මෙන්න මේ R කාණ්ඩය ගත්තොත් මේ R කාණ්ඩේ විතරක් මට මේ R කාණ්ඩේ සකසන්න පුළුවන්. මම R කාණ්ඩේ විතරක් ගන්නම් පැත්තකට. C ඉන්නවා හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. CH3 කෙනෙක් ඉන්නවා. C2H5 කෙනෙක් ඉන්නවා. එහෙමනම් මෙන්න මේ C2H5 කියන කෙනා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කාබන්ලා දෙන්න ඕන ලිව්වා C2 මැදක හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා නම් මෙයාට මැදක කාබන් කෙනෙක් ඉන්නවා නම් හයිඩ්‍රජන්ලා දෙන්නයි කෙළවරක ඉන්නවා නම් මෙයාට හයිඩ්‍රජන්ලා 3 දෙනයි. මැදක ඉන්නවා නම් හයිඩ්‍රජන්ලා දෙන්නයි කෙළවරක ඉන්නවා නම් 3 දෙනයි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් CH2 CH3 කියලා මෙහෙම ලියන්නත් හැකියාව තියෙනවා. මේ තියෙන R කාණ්ඩේ විතරයි ඈ. මේ තියෙන R කාණ්ඩේ විතරයි මේ පැත්තේ කට්ටිය ඉන්නවා. මෙහෙම ලියන්නත් පුළුවන්. ඕනේ නම් මේ R කාණ්ඩේ මෙහෙමද තිබ්බේ C2H5 නේ. මේක මෙතනට අරගන්නත් පුළුවන් නේ. තව නම් පුළුවන් මෙන්න මේ හයිඩ්‍රජන් ව මේක අස්සර ඔබන්න. මේ හයිඩ්‍රජන් මේක අස්සර ඔබන්නත් පුළුවන්. මෙතන තිබ්බ හයිඩ්‍රජන් මේ C අස්සර ඔබන්නත් පුළුවන්. ඒ වගේම මට මේ දෙන්න මාරු කරන්න පුළුවන් මේ. මෙහෙම මාරු කරන්නත් පුළුවන් පුතේ. මේ R කාණ්ඩය දෙන්නේ. C2H5. එහෙම නැත්නම් මේ C2H5 කියන එක ලියන්න පුළුවන්. CH2 CH3 C2H5. මෙහෙම ලියන්නත් හැකියාව තියෙනවා. CH2 CH3 CH2 CH3 මේව ලියන්නත් හැකියාව තියෙනවා. ඔන්න මෙතනට CH3 එක දාලා මෙතන H එක තියන්නත් පුළුවන්. එහෙමනම් බලන්නකෝ. දැන් මෙන්න මෙහෙම සංයෝගයක් තියෙනවා.
කවුද මේ? මේ ඉන්නේ කවුද? ඔව්. මේ තියෙන්නේත් අයිසොලියුසින්ම තමයි. පැහැදිලිද? එහෙනම් අපිට මෙයාලව ලියන්න පුළුවන් විවිධ ආකාර විවිධ රටා හැඩ තියෙනවා. මතකද? right. එහෙනම් මම දැන් ඔබ පොඩි මේකක් අරගෙන මේ ටික ඇදලා බලන්න මෙන්න මේවා. මතකද කියලා. අපි පළවෙනි එකේ කතා ග්ලයිසින්. කොහොමද යන්නේ? අපි මෙහෙම කරමු. අපි ස්ථිරව සෙට් එකක් තියමු. කොටු ටික දාලා right. පළවෙනි එක ග්ලයිසින්. ග්ලයිසින් කියන්නේ සරලම ඇමයිනෝ අම්ලනේ. එහෙනම් මෙතනට වැටෙනවා මොකද්ද? මේක විශේෂිත කොටුවක් දාමු අපි. මේ තමයි මෙයාගේ ආර් කාණ්ඩය. පළවෙනිය ග්ලයිසින්. එහෙනම් මෙතන වැටෙන හයිඩ්‍රජන්ලා එක්කෙනයි. ග්ලයිසින්. ඊට පස්සේ ඇලන්. මක්ව ඇලන් කියන්නේ කැම්පස් ගියපු එකම ළමයා. එහෙනම් කාබන්ලා එක්කෙනයි. ඇලනි. CH3. ඊට පස්සේ ගුරු ටෝක්. මේ ගුරු ටෝක් දෙන්නේ 1 2 කරලා. ග්ලූටමික් නේ. glutamic. කීයද වෙන්නේ? CH2 මේක ආම්ලිකයිනේ. ආම්ලික නිසා COOH ආම්ලිකයි. ගුරුටොක් ලයිසන් එක ලයිසින්. ලයිසින් කියන එක නා 4 ගුණයක් වටනවා අපිට නේ. ඊළඟ කෙනා ලයිසින්. මේක භාෂ්මිකයි. මේක 4 ගුණයක් වටනවා. එහෙනම් කාබන්ලා 1 2 3යි 4යි භාෂ්මික නිසා NH2 එකක් මේ හැම කාබන් කෙනෙක් මැදටම දානවා හයිඩ්‍රජන්ලා දෙන්නෙක්. Okay, lysine. ඊට පස්සේ වැලින්. ඊට පස්සේ වැලින් නේ. H මේ තුන මාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆිනයිල් ඇල ළඟදී ෆිනයිල් ඇලනි. පිනාගේ මූණ මම මතකද කිව්වා?
අම්ල මේ පිනා මේක සම්බන්ධ වෙන්නේ ෆීනයිල් ඇලනින්. මෙයා ඇරෝමැටික කාණ්ඩයක් සහිත. මෙයා ඇරෝමැටික කාණ්ඩයක් සහිත ඇමයිනෝ අම්ලයක්. මෙයා ඇරෝමැටික කාණ්ඩයක් සහිත ඇමයිනෝ අම්ලයක්. ඊට පස්සේ ඉන්නවා ඇස් පණ අපිට. මම කිව්වා ඇස් උඩ යනවා ආම්ලික නිසා. ඇස් උඩ යනවා ආම්ලික නිසා. aspartate. එහෙනම් CH2 ආම්ලික නිසා COH aspartate. aspartate. Cis කලානේ. cysteine. සීස් කරන්නේ. අන්තිම කෙනා කවුද පුතේ? අයිසොලියුසින්. අයිසොලියුසින්. අන්තිමයා අයිසොලියුසින්. CH මේව කරමු අපි CH3 C2 මේවා දිගාරලා හැමලීමේ හැකියාව තියෙනවා අයිසොලියුසින්. එහෙනම් අපි ප්‍රධාන වශයෙන් ඇමයිනෝ අම්ල 9ක් අඳින්න පුරුදු වුණා. මේ 9 මම ගොඩක් වෙලාවට තෝරාගත්තේ පහුගිය විභාග වලට ඔබෙන් අහපු ප්‍රශ්න නිසා. දරුවනේ මේ ටික හොඳට අඳින්න පුරුදු වෙන්න. විවිධ රටා. හරි. ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍ර ටික අරන් බලන්න ඔබට මේවා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවද කියලා. හරි. තියෙනවද කියන එක. සාමාන්‍යයෙන් අපි ගත්තොත් සියලුම ජීවී පද්ධතිවල තියෙන ප්‍රෝටීන් නිර්මාණය වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල 20කින් විතරයි. මේකෙන් අපි 9ක් සාකච්ඡා කරා. හරි. එතකොට මේවා විවිධ සංකලනය වෙනවා. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සමහරක් වෙලාවට මෙන්න මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ අපි හිතමු. අපි උදාහරණයක් හිතමු. මේක හිතමු අපි නිකන් ග්ලයිසින්. මේක ග්ලූටමීන්. කියලා. එතකොට මේ කට්ටිය මෙහෙම එක පිළිවෙලට හදන්න පුළුවන් අපිට නේ. උදාහරණයක් විදිහට මේ ඇමයිනෝ අම්ල 3ක් නම් මොන හරි 3ක් වෙන්න පුළුවන්. මේ කට්ටිය මෙහෙම තියෙනවා. ඊට පස්සේ මට මේ කට්ටිය මොකද කරන්න මේ දෙන්න. මේ දෙනවා මාරු කරන්න පුළුවන් නේ. මෙයා මෙතනට නම් මෙහෙම කරන්න පුළුවන්. දැන් පුතේ හැදෙන ප්‍රෝටීනය වෙනස්. ඒ වගේම මේකේ ලක්ෂණ මොකද වෙන්නේ? ලක්ෂණත් වෙනස්. මේ දෙන මාරු කරනවා. පොඩි වෙනසයි කරන්නේ. මොකද වෙන්නේ? හැදෙච්ච ඇමයිනෝ අම්ල 3ක් විතර ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් තියෙනවා. මොකද වෙන්නේ? හැදෙන ප්‍රෝටීනය වෙනස්. ලක්ෂණත් වෙනස්. එකම කෙනා නැවත තියෙන්නත් පුළුවන් නේ. මේ එකම කෙනා නැවත දීවීමේ හැකියාවකුත් තියෙනවා. හරි. මේ ආකාරයට විවිධ ඇමයිනෝ අම්ල වලින් ප්‍රෝටීන සෑදීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ජීවී ලෝකයේ තියෙන ප්‍රෝටීන බහුතරයක් නිර්මාණය වෙලා තියෙන ඇමයිනෝ අම්ල 20ක් වගේ ප්‍රමාණයක් තුලදී. එතකොට සමහර වෙලාවට ප්‍රෝටීන ගත්තොත් හැම ප්‍රෝටීනයක්ම නෙවෙයි. සමහරක් ප්‍රෝටීන ගත්තොත් මේ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල නොවන සංරචක. හොඳට බලන්න මෙන්න මේ වචනේ දිහා දරුවෝ. ඇමයිනෝ අම්ල නොවන සංරචක තියෙනවා. විශේෂයෙන්ම සමහර වෙලාවට මේ ලෝහ අයන. ඒ වගේම විටමින් වලින් ව්‍යුත්පත්ති වෙච්ච සමහරක් සංකීර්ණ කාබනික අණුත් තියෙනවා. ප්‍රෝටීන ගත්තොත් ප්‍රෝටීන වල සමහරක් ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල විතරක්ම නෙවෙයි දරුවනේ. ලෝහ අයන ඒ වගේම මේ විටමින් පොඩි වෙනස්කම් වලට භාජනය වෙලා
විටමින් විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා සැකසිච්ච සංකීර්ණ කාබනික අණුත් සකස් වෙන්න හැකියාව තියෙනවා. එතන අපි ගත්තොත් එහෙම විශේෂයෙන් ලෝහ ආයන විදිහට අපි දන්නවා යකඩ කියන්නේ හොඳ ලෝහ ආයනයක්. සිංක් කියන්නේ ලෝහ ආයනයක්. කොපර් කියන්නේ ලෝහ ආයනයක්. මැග්නීසියම් කියන්නේ ලෝහ නේ. එතකොට මෙන්න මේ යකඩ ධන දෙක, සිංක් ධන දෙක, කොපර් ධන දෙක, මැග්නීසියම් ධන දෙක වගේ ලෝහ ආයනක් තියෙනවා. ප්‍රෝටීන් වල කාට අමතරද? ප්‍රධානම ඉන්නේ ඇමයිනෝ අම්ල. හැබැයි දරුවෝ මේ ප්‍රධාන වශයෙන් ඉන්නේ ඇමයිනෝ අම්ල වලට අමතරව මෙන්න මේ ලෝහ ආයනක් තියෙනවා. ඒ වගේම අමතරව විටමින් වෙනස්කම් වලට භාජනය වෙලා අපි කියන විටමින් වලින් ව්‍යුත්පන්න වෙලා කියලා හැදිච්ච සංකීර්ණ කාබනික සංයෝගات අඩංගු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය මේ ඇමයිනෝ අම්ල අපි කතා කරන 20 ඇතරේ 9ක් විතර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ඒවා අත්‍යවශ්‍යයි කියලා කියන්නේ පිටතින් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේක අත්‍යවශ්‍යයි කියන්නේ දරුවනේ පිටතින් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. හේතුව තමයි සාමාන්‍යයෙන් ශරීරය තුළ නිපද වෙන්නේ නැති නිසා මේ අමයිනෝ අම්ල මිනිස් ශරීරයට පිටතින් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. එහෙනම් මිනිස් ශරීරයට පිටතින් ලබා ගන්න අමයිනෝ අම්ල අපි කියනවා මොනවා කියලාද? අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල කියලා කියනවා. හරි. දැන් අපි ඉස්සරහට යමු බලන්න. රයිට්. එතකොට මේ අපිට අපේ ශරීරයේ නිපද වෙන්නේ නැති පිටතින් ලබා ගන්න ඕනේ. මේ අත්‍යවශ්‍යයි කියලා කිව්වේ මම ඉස්සරලත් කිව්වා ශරීරයේ නිපද නොවන පිටතින් ගත යුතු ශරීරයේ නිෂ්පාදනය වෙන්නේ නැති අපිට පිටතින් ගන්න පුළුවන් ගන්න ඕනේ ඇමයිනෝ අම්ල වලට අපි කියනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා කියනවා. එතකොට බලන්න මෙන්න මේ කට්ටිය හොඳට ලයිසින්, ලියුසින්, අයිසොලියුසින්, හිස්ටිඩ්‍රීන් දෙකම පාවිච්චි කරනවා. මෙතියොනින්, ෆීනයිල් ඇලනින්, ට්‍රියෝනින්, ට්‍රිප්ටොපෑන් සහ වෙලින්. බලන්න පුතේ ලයිසින්, ලියුසින් මේ ලි දෙන්නම ඉන්නවා. හරිද? ලයිසින්, ලියුසින්, අයිසොලියුසින්, හිස්ටිඩ්‍රීන්, මෙතියොනින්, ෆීනයිල් ඇලනින්, ට්‍රියෝනින්, ට්‍රිප්ටොපෑන් සහ වෙලින්. බලන්න දැන් මෙන්න මේ ටික අපි පාඩම් කරගන්න කෙටි විදිහකුත් තියෙනවා. ලයිකා බැල්ලි ගැන දන්නවනේ. මේ ලයිකට ලියු මකර ලියන්ට ඉස්සර පේම හසුන් යන ලියලානේ. ලියු අයියා ලයිකට ලියු අයියා හිස් අතින් මෙතනින් පීනා අපි සාමාන්‍ය ට්‍රිප් යනවානේ මේ ත්‍රිකුණාමලයට නේද? ත්‍රිකුණාමලේ ට්‍රිප් එකෙන් වෙලුණලු. හරි. වෙලුණා කියන්නේ අපි මෙහෙම හිතමු නිකන් බොහොම හිතවත් වුණා කියලා. හරි. ඒ කියන්නේ හේතුව තමයි දැන් ඔය රයිට්. මේ දැන් ලයිකට මොන හරි ලියුමක් ලියපු අයියා කෙනෙක් මේ හිස් අතින් පීනලා ඒකට මොකුත්ම නැතුව මේ කොහේ හරි පීනන්න නැති මෙතනින් පීනලා තැනකින් පීනලා ඉතින් මේ කියනවා රයිට් ත්‍රිකුණාමලයේ ට්‍රිප් එකෙන් බොහොම හිතවත්ව සමීප වෙනවා. ලයිසින්, ලියුසින්, අයිසොලිසින්, හිස්ටිඩ්‍රීන්, මෙතියෝනින්, ෆීනයිල් ඇලනින්, ට්‍රියෝනින්, ට්‍රිප්ටොපෑන් සහ වෙලින්. ලයිකට ලියු අයියා හිස් අතින් මෙතනින් පීනලා
ත්‍රිකුණාමලයේ ට්‍රිප් එකෙන් වෙරුණා. අපිට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් මෙන්න මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ටික. රයිට් හරි. මාත් එක්ක මේ ටික කියොම් බලන්න පුතේ හයියේ. ලයිසින්, ලියුසින්, අයිසොලියුසින්, හිස්ටිඩ්‍රීන්, මෙතියොනින්, ෆීනයිල් ඇලනින්, ට්‍රියෝනින්, ටිප්ටොපෑන්, වෙලි. හරි. අපිට මේ ටික පාඩමේ තියෙන්න ඕනේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් කියන අපිට මේ ඇමයිනෝ අම්ලය පිටතින් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපි මේ දෙන්න සංසන්දනය කරොත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මෙයාලා සත්ව දේහක සෛලයක තුළ ඒ කියන්නේ සත්ව සෛලයක් තුළ නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් සංශ්ලේෂණය කිරීමට හැකියාවක් නැහැ. මේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල ගත්තොත් මේ සෛල තුළ සත්ව සෛල තුළ සංශ්ලේෂණයට එහෙම නැත්නම් නිෂ්පාදනයට හැකියාව තියෙනවා. ඒක නිසා දැන් මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සෛල තුළ නිෂ්පාදනය වෙන්නේ නැහෙනි. සංශ්ලේෂණය වෙන්නේ නැහෙනි. ඒක නිසා මෙයාලා ආහාර විදිහට මොකද කරන්න වෙන්නේ? සංඝටක ලෙස අන්තර්ගත යුතු වෙනවා. ඒ වගේ මේවා ආහාර සමග අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ජීවය පවත්වා ගැනීමට පිටතින් ආහාර සමග ලබා ගත යුතු වෙනවා. මේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සජීවී දේහ තුළ නිපද වෙනවා, සත්ව සෛල තුළ නිපද වෙනවා. එහෙම නැත්නම් සත්ව සෛල තුළ සංශ්ලේෂණය වෙනවා. මේ සත්ව සෛල තුළ සංශ්ලේෂණය වෙන නිසා ආහාරයේ සංඝටක ලෙස අත්‍යවශ්‍ය විදිහට අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා මේක පිටතින් ලබා ගැනීම අනිවාර්ය නැහැ. ගත්තොත් හොඳයි. අනිවාර්ය නැහැ. පැහැදිලිද දරුවනේ? රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ එක් ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් ඒ වගේම ඒකට ලාබදව ඇමයිනෝ අම්ලයේ ඇමීන් කාණ්ඩයක් සම්බන්ධ වෙලා ජලාණුවක් හදනවා. ජලාණුවක් ඉවත් වෙනවා. එහෙම ඉවත් වුණොත් අපි ඒකට කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල දෙන්නෙක් එකතු වෙලා මෙන්න මේ කාබොක්සිලික් අම්ලයකුයි ඒ වගේම ඇමයිනෝ අම්ලයකුයි එකතු වෙලා මෙන්න මේ දෙන්නගෙන් දැන් අපි ගත්තොත් එහෙම COOH කාණ්ඩයකුයි ඒ වගේම NH2 කාණ්ඩයකුයි එකතු වෙලා COOH කාණ්ඩයකුයි NH2 කාණ්ඩයකුයි එකතු වෙලා මෙන්න මේ ජලය අණුවක් ඉවත් වෙලා මෙහෙම අදිමුක බලන්න නේ. ඔන්න COOH කියන කෙනා එක ඇමයිනෝ අම්ලයක් ඉන්නවා. එයාගේ කාබොක්සිලික් කාණ්ඩයේ තියෙන මෙන්න මෙහෙම COOH. මේක දැන් එක ඇමයිනෝ අම්ලයක්. තව ඇමයිනෝ අම්ලයක් ඉන්නවා මෙන්න මෙහෙම. මෙයාගේ මේ තියෙන්නේ කාබොක්සිලික් කාණ්ඩය. මේ තියෙන අනිත් ඇමයිනෝ අම්ලයේ NH2 කාණ්ඩය. NH2 කාණ්ඩය. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ එක ළඟ ඉන්න මේ දෙන්න අරගෙන මෙන්න මෙතනින් ජලාණුවක් අයින් වෙලා මෙන්න මෙයාගෙන් දරුවනේ මෙතනින් එළියට ජලාණුවක් ඉවත් වෙලා මෙයාගෙන් එළියට ජලාණුවක් ඉවත් වෙලා මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ කාබනුයි මෙන්න මේ නයිට්‍රජනුයි බැඳෙනවා. මේ දෙන්න බැඳෙනවා. මෙන්න මේ බන්ධනයට අපි කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. මේ බන්ධනයට අපි කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. හරි බලමු. හරි බලමු මෙන්න මේ ඇලනින් දෙන්නෙක්ම එකතු වෙලා පෙප්ටයිඩ් බන්ධන හැදෙන විදිහ. හරි. ඔන්න මල් ළඟ ඉන්නවා දැන් ඇලනින් අණු දෙකක්.
අණු දෙකක්. ඇලන් ග්ලයිසි ඇලන් කියන්නේ කාබන් එක්ක නයිනේ. ග්ලයිසිගේ කාබන් නෑ, ඇලන්ගේ කාබන් එකයිනේ. ඔන්න ඉන්නවා. මේක ටිකක් මම දිගෑරලාම ලියන්න. මේක අනික් කෙනත් එක්ක බන්ධනයක් හදන්න ඕන නිසා NH2 කියන එක මම මෙහෙම ලියා ගන්නවා. හයිඩ්‍රජන් පරමාණු CO OH කියන එකත් මම දිගෑරලා ලියා ගන්නවා. බන්ධන හැදෙන්නේ නැත්තම් බලන්න අමාරු. COOH මේ ඉන්නවා. මෙන්න මේ ඇලනින් කෙනෙක්. තව ඇලනින් කෙනෙක් මම එහා පැත්තෙන් අඳිනවා වෙනත් වර්ණයකින් මේ පිළිවෙලටම. දැන් බලන්න මේ ඇලනින් මේ NH2 කියන එක මම දිගෑරලා ලිව්වා. COOH කියන එක C ද්විත්ව බන්ධන OOH මේ ආකාරයට දිගෑරලා ලිව්වා. එතකොට ඔන්න ඉන්නවා මෙයා NH2 මෙන්න මෙයාගේ ඇල්ෆා කාබන් මේකට සම්බන්ධ වෙනවා ඇලන් C8 හයිඩ්‍රජන් පරමාණු C ද්විත්ව බන්ධන OOH. ඔන්න දැන් දෙන්නේ කියනවා ඇලනින් කෙනෙක් එකතු වෙන්න යන්නේ. දැන් මේ වෙලාවේදී මෙන්න මේ එක කෙනෙක්ගේ එක ඇමයිනෝ අම්ලයක මෙන්න මේ COOH කාණ්ඩයයි. මෙන්න මේ COOH කාණ්ඩය සහ අනෙක් ඇමයිනෝ අම්ලයේ NH2 කාණ්ඩය මේ දෙන්න ප්‍රමුඛ වෙලා මොකද වෙන්නේ? මෙන්න මේ කාබොක්සිලික් කාණ්ඩයෙන් එක ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් කාණ්ඩයෙන් OH කොටසයි අනෙක් ඇමයිනෝ අම්ලයේ NH2 වලින් අනෙක් ඇමයිනෝ අම්ලයේ NH2 වලින් මෙන්න මේ හයිඩ්‍රජන්ලා එකතු වෙලා මෙතනින් ඉවත් කරනවා ජල අණුවක්. මෙතනින් අයින් කරනවා කවුද මොන අණුවක්ද? මෙතනින් ජල අණුවක් ඉවත් කිරීම සිද්ධ වෙනවා. හරි. මොන ජල අණුවක් අයින් කරන්න යන්නේ. දැන් මොකද වෙන්නේ එහෙමනම්? මෙන්න මේ ටික ඉවත් වෙනවා. ඉවත් වෙලා මෙන්න මෙයයි අතර මොකද වෙන්නේ? මෙන්න මේ ඇමයිනෝ අම්ලයේ කාබොක්සිලික් කාණ්ඩය OH අයින් වුණානේ. මෙන්න මේ කාබනුයි මෙන්න මේ ඇමයිනෝ අම්ලයේ නයිට්‍රජනුයි අතර තමයි බන්ධන හදන්නේ. බලන්න මේ දැන් මේ කාබන්ගේ බන්ධන 1යි 2යි 3යි 4යි නයිට්‍රජන්ගේ බන්ධන 3යි. කාබන් කෙනෙක් බන්ධන 4ක් හදන්න නයිට්‍රජන්ගේ බන්ධන 3ක්. මෙන්න මේ බන්ධනය අපි කියනවා මේ බන්ධනය ග්ලයිකෝසිඩික් බන්ධනය. ග්ලයිකෝසිඩික් බන්ධනය. හරි. අපිට මෙන්න මෙහෙම එකක් දෙනවා ප්‍රශ්නයක්. හරිද? රයිට්. අපිට දෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. අපිට දෙනවා එක්කෙනෙක් අපි හිතමු
ෆීනයිල් ඇලනීන් අනිත් කෙනා ඇලනීන් මේ දෙන්න එකතු වෙලා හදන සංයෝගය කොහොමද කියලා අහනවා. ඇලනීන් සහ ෆීනයිල් ඇලනීන්. ඇලනීන් කොහොමද අඳින්නේ පුතේ? ඔන්න ඇඳා COOH කියන එක මෙහෙම ඇඳා. මෙයාගේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක් NH2 එකක් ඇලනීන්. මේකට එකතු වෙනවා අනිත් කෙනා ෆීනයිල් ඇලනීන්. CNH2 අපිට ඉන්නවා මෙතන COOH CH2 මේකට සම්බන්ධ වෙනවා බෙන්සීන් කෙනෙක් ෆීනයිල් ඇලනීන් ඔබට මතකයි තියෙන ඊට මැදනේ දැන් මොකද වෙන්නේ? ඇලන් ෆීනයිල් ඇලනීන් ඉන්නවා. මේ දෙන්නගේ මෙන්න මේ කාබොක්සිලික් කාණ්ඩේ OH එකයි මෙන්න මේ NH2 ගේ H එකයි. COOH OH එකයි මේ NH2 ගේ H එකයි මේ දෙන්න වැකෙනවා. මේක ඉවත් වෙනවා. මේකෙන් ජල අණුවක් ඉවත් වෙනවා. එහෙනම් මෙන්න මේ ඇමයිනෝ අම්ල දෙකක එක ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් කාණ්ඩේ සහ අනෙක් ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ කාණ්ඩේ එක කාබොක්සිලික් අම්ලයක එක ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් කාණ්ඩේ ඒ වගේම අනෙක් ඇමයිනෝ අම්ලයක NH2 කාණ්ඩයෙන් එකතු වෙලා ජල අණුවක් අයින් කරනවා නම් මම මේ ජල අණුව අයින් කරන දරුවනේ මේ ජල අණුව මම අයින් කරනවා. එතකොට මෙන්න මේ පෙප්ටයිඩ් බන්ධනය හැදෙන්නේ පුතා හැම වෙලාවෙම මෙන්න මේ කාබොක්සිලික් කාණ්ඩේ කාබනුයි ඇමයිනෝ කාණ්ඩේ නයිට්‍රජනුයි එක්ක මේ කාබොක්සිලික් කාණ්ඩේ කාබනුයි ඇමයිනෝ කාණ්ඩේ නයිට්‍රජනුයි මේ COOH ගේ C සහ NH2 ගේ මෙන්න මේ දෙන්න අතර තමයි බන්ධනය සැකසෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ දෙන්න අතර තමයි බන්ධනය සැකසෙන්නේ. පැහැදිලි මම කියන්නේ උදේට. right. හරි. අපි තව උදාහරණයකට යමු. right. අපි ගත්තොත් ලයිසින් සහ C16 දෙන්න මේ දෙන්නගේ පෙප්ටයිඩ් බන්ධනය හැදෙන විදිහ අඳින්න කිව්වොත් කාබන් C
ද්විත්ව බන්ධන O OH. ඒතර මේකේ අනිවාර්යෙන් ඉන්නවා හයිඩ්‍රජන් කෙනෙක්. ඒ වගේම අපිට NH2 කෙනෙක් ඉන්නවා. CH2 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 NH2 cysteine. ධන cysteine. COOH NH2. දැන් මේ NH2 එක මෙහෙම තියන අපිට බන්ධනය හදන්න හැටි අඳින්න බෑනේ. ඒ නිසා මේ NH2 කියන එක NHH hydrogen cysteine CH2SH. මේ COOH එකත් වඩාත් යෝග්‍යයි. හරි. දැන් මට මෙන්න මේ දෙන්න. මොකද වෙන්නේ? මේ ලයිසීන්ගේ දෙන්නගේ එක්කෙනෙක්ගේ කාබොක්සිලික් කාණ්ඩයයි අනිත් කෙනාගේ ඇමයිනෝ කාණ්ඩයයි අරගෙන මේ දෙන්නගේ ජලාණුවක් අයින් වෙනවා. එහෙනම් අපි ගත්තොත් මෙන්න මේකට අපි කියන මොන බන්ධනයක්ද? පෙප්ටයිඩ බන්ධනයක් කියලා. මෙන්න මේ බන්ධනය අපි කියන මොනවා කියලාද? පෙප්ටයිඩ බන්ධනයක් කියලා. හරි. එහෙනම් අපි පෙප්ටයිඩ බන්ධන ගැන ටිකක් දීර්ඝ ලෙස සාකච්ඡා කරා. right. හරි. එතකොට දැන් ওই පෙප්ටයිඩ බන්ධනයක් කැඩුණොත් මොනවද වෙන්නේ? පෙප්ටයිඩ බන්ධනයක් අපි කියන ජල විච්ඡේදනයට ලක් කරොත්. ජල විච්ඡේදනයට ලක් කරොත් මොනවද හැදෙන්නේ? ඇමයිනෝ අම්ල දෙකක් හැදෙනවා. ඇමයිනෝ අම්ල දෙකක් හැදෙනවා. අපි ගත්තොත් එහෙම මේ ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ බන්ධන වලින් බැඳුනට පස්සේ හැදෙන විශාල අණු අපි කියනවා පෙප්ටයිඩ පොලිපෙප්ටයිඩ කියලා. පෙප්ටයිඩ පොලි වෙලා පොලිපෙප්ටයිඩ හැදෙනවා. මේ පොලිපෙප්ටයිඩ තව සාමාන්‍ය පුරුක් 100ක් වගේ වුණාට පස්සේ අපි කියනවා ප්‍රෝටීන කියලා. එහෙනම් ඇමයිනෝ අම්ල දෙන්නේ තුන් දෙනෙක් එකතු වුණොත් අපි කියනවා ඒවට පොලිපෙප්ටයිඩ කියලා. ඒ වගේම මේ පොලිපෙප්ටයිඩ එහෙම නැත්නම් මේ ඇමයිනෝ අම්ල විශාල සංඛ්‍යාවක්. ඇමයිනෝ අම්ල 100ක් 200ක් එකතු වුණා නම් අපි ඒවට කියනවා ප්‍රෝටීන් කියලා. හරි. එතකොට අපි ගත්තොත් මේ අපි මේ ඇමයිනෝ අම්ල වල පෙප්ටයිඩ බන්ධන තියෙනවානේ. මේ පෙප්ටයිඩ බන්ධන වලින් පොලිපෙප්ටයිඩයක් ඇමයිනෝ අම්ල පවත්න අමලු පිළිවෙල එහෙම නැත්නම් හැදිලා තියෙන පිළිවෙල අපි කියනවා ප්‍රෝටීන් එක ප්‍රාථමික ව්‍යුහය කියලා. කොටින්ම කිව්වොත් මේ මොන පෙප්ටයිඩ බන්ධනද තියෙන්නේ. හරි? එහෙම නැත්නම් ඇමයිනෝ අම්ල කොහොමද බැඳිලා තියෙන්නේ කියන පිළිවෙලට අපි කියනවා ප්‍රාථමික ව්‍යුහය කියලා. ඒ කියන්නේ ප්‍රෝටීනයක් කෙලින්ම ගත්තොත් මුලින්ම තියෙන විදිහ අපි කියනවා ප්‍රාථමික ව්‍යුහය කියලා. ඒක අර්ථ දක්වනවා මෙන්න මේ ආකාරයට. ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ බන්ධන වලින් බැඳි නිර්මාණය වූ පොලිපෙප්ටයිඩ් එක එම ඇමයිනෝ අම්ල පවත්නා අණුපිළිවෙල ප්‍රෝටීන එක ප්‍රාථමික ව්‍යුහය වේ. ප්‍රෝටීන එක ප්‍රාථමික ව්‍යුහය වේ. right. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රෝටීන එක ඇමයිනෝ අම්ල සම්බන්ධ වෙන පිළිවෙල. අණුව මේවා මොකද වෙන්නේ? ලක්ෂණ අනන්‍ය වෙනවා. අපි ගත්තොත් එහෙම මේ කට්ටියට මේ කෙටි ආදරණීය නම් තියෙනවා. right. දැන් මම ඉස්සලා කිව්වා වගේ කෙටි ආදරණීය නම් තියෙනවා. හරි. එතකොට මේ ග්ලයිසින් හරි. ග්ලයිසින් අපි ආදරයට කියන මේ කෙටි නාමය පළවෙනි අකුර අපි කැපිටල් වලින් ලියනවා. ඊටු අකුරු සිම්පල් GLY ග්ලයි. ඒ වගේම ඇලනින් අපි කෙටියෙන් කියනවා ඇලා. ඇලා. ඊට පස්සේ
අපිට වෙලීන් ගත්තොත් එහෙම නැත්නම් වැලීන් එහෙම නැත්නම් වෙලීන් මේ දෙකම බලනවා අපි. ඒ වගේම අපි තව කෙනෙක් ගමු. මේකේ ගොඩක් අට ලියුසින් අරන් තියෙනවා. ලයිසින් නෙමෙයි ලියුසින්. LE දැන් මම ගත්තොත් එහෙම මේ කට්ටිය බලන්න මෙයාලා එකිනෙකට සම්බන්ධ වෙන විදිහ අනුව මෙයාලා එකිනෙකට සම්බන්ධ වෙන විදිහ අනුව මොකද වෙන්නේ? මෙයාලගේ ලක්ෂණ වෙනස් වෙනවා. හරි. එතකොට මෙයාලගේ බැඳෙන පෙප්ටයිඩ බන්ධන විවිධ ලක්ෂණ අනුව තමයි මෙයාලා බැඳෙන්නේ. හරි. අපි බලමු දැන් මෙයාලා සැකසෙන්න පුළුවන් ආකාර මොනවද කියලා. හරි. අපි ගත්තොත් මම කෙනෙක් ගන්නම් ග්ලයි. තව එක්කෙනෙක් ගන්නම් නිකන් එලා. තව එක්කෙනෙක් ගමු අපි නිකම් මොන හරි ආඩ ටිකක් ගත්තේ ඈ. කිසිම හේතුවක් නැහැ. හරි. දැන් මට පුළුවන් වුණා මෙයාව මෙන්න මෙයාව මෙතනට ගේන්න පුළුවන් නේ. දැන් මොකද වෙන්නේ? මෙයාගේ ලක්ෂණ වෙනස් වෙනවා. ඒ වගේම දැන් මෙයා ගත්තොත් මම හරි මේ පොඩි වෙනසයි කරේ. දැන් මේකේ හැදෙන පෙප්ටයිඩ් බන්ධන වෙනස් වීම නිසා මේ වගේ ගුණාංග වෙනස් වීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. දැන් බලන්න මෙන්න මේ හතර දෙනා අරගෙන හැදිච්ච ආකාර කිහිපයක්. හරි. මෙයාලා ටික අර පොඩි කාලේ බ්ලොක් සෙට් වලින් යමුනේ ඒ වගේ තමයි. රයිට්. අපි ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රෝටීන වල ව්‍යුහ. මේ ප්‍රෝටීන එක ක්‍රියාකාරීත්වය සඳහා අපිට මේ ඇමයිනෝ අම්ල ප්‍රධාන දාමයට එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රෝටීනයේ ප්‍රධාන දාමයට සම්බන්ධ වෙලා තියෙන අණුපිළිවෙල ඒ වගේම තමයි මේක ත්‍රිමාන අවකාශය. දැන් අපි මේක බෝඩ් එකේ දිගේ ඇඳට සමහරට මේ සමහර අණු එළියට පයින්නවානේ. දැන් අපි මේක බෝඩ් එකේ දිගේ ඇඳට පුතාලා මේ සමහර අණු මෙහෙම පැති වලට පයින්නවානේ. එහෙනම් අපි ඒකට කියන මොනවා කියලාද? ත්‍රිමාන අවකාශයේ අණු සැකස් වෙන ආකාර කියලා. එතකොට අපිට මේ ප්‍රෝටීනික ක්‍රියාකාරීත්වයට ඇමයිනෝ අම්ල ගත්තොත් එහෙම මේවා ප්‍රධාන දාමයට එකතු වෙන්නේ කොහොමද? මේවා ත්‍රිමානව කොහොමද හැදෙන්නේ කියන එක ඊටාම වැදගත් වෙනවා. එහෙනම් ප්‍රෝටීනික ව්‍යුහයට බලපාන ප්‍රධානම සාධක තමයි ඇමයිනෝ අම්ල ටික ප්‍රධාන දාමයට පිළිවෙල එකතු වෙලා තියෙන අණු පිළිවෙල. ඒ වගේම ත්‍රිමාන අවකාශයේදී අණුව පවතින ආකාරය. හරි. අපි ගත්තොත් එහෙම ප්‍රෝටීනේ මේ එක් ඇමයිනෝ අම්ලයක් තවත් ඇමයිනෝ අම්ලයක් එක්ක හුවමාරු කරාට පස්සේ ප්‍රෝටීනේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. රයිට්. අපි ගත්තොත් එහෙම මේ ප්‍රෝටීනේ තියෙන එක ඇමයිනෝ අම්ලයක් තවත් ඇමයිනෝ අම්ලයකින් මාරු කරාම ඒ කියන්නේ අපි කියන සුදු වෙනසක්. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ලයිසින් තියෙනවා ලියුසින් දානවා. හරි? එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම දැන් ලයිසින් තියෙනවා මේකට ග්ලූටමික් දානවා. ලයිසින් භාෂ්මිකයිනේ. ග්ලූටමික් ආම්ලිකයි. සම්පූර්ණ ලක්ෂණ වෙනස් වෙන්නේ නැද්ද? ලක්ෂණ වෙනස් වෙනවනේ. එහෙනම් ඇමයිනෝ දැන් ප්‍රෝටීන් එකේ ඇමයිනෝ අම්ල 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඕකේ එකක් දෙකක් මාරු කරත් සම්පූර්ණ මෙයාගේ ලක්ෂණ ඒ වගේම මේ ප්‍රෝටීන් එකේ ක්‍රියාකාරීත්වය මාරු වෙන්න ඉඩ තියෙනවා. හරි? ඒ නිසා මේ ඇමයිනෝ අම්ල කියන එක හරිම සංවේදී. එතකොට අපි ගත්තොත් එහෙම මේ ව්‍යුහ වශයෙන් ගත්තොත් ප්‍රෝටීන වලට ප්‍රධාන ව්‍යුහ හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික, දෙවෙනි එක ද්විතීයික ව්‍යුහය, තුන්වෙනි එක තෘතීයික ව්‍යුහය සහ
චතුර්ථක ව්‍යුහය. ප්‍රෝටීන ගත්තොත් මේකේ ප්‍රාථමික, ද්විතීක, තෘතීක හා චතුර්ථක කියලා ව්‍යුහ හතරක් තියෙනවා. වර්ග නෙමේ ව්‍යුහ. හරි. දැන් අපි ඊට පස්සේ මේකේ වර්ග කතා කරනවා වෙනමම. එහෙනම් මේ ව්‍යුහය මට්ටමින් හිතුවොත් ප්‍රෝටීන් වල ව්‍යුහ හතරක් තියෙනවා. ප්‍රාථමික, ද්විතීක, තෘතීක සහ චතුර්ථක කියලා. රයිට්. දැන් අපි ගත්තොත් එහෙම මේ ප්‍රෝටීන එක අදාළ ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් දාමයට මේ සම්බන්ධ වෙලා තියෙන අණුපිළිවෙල. අපි කියනවා මේක ඇත්තටම ගත්තොත් එහෙම බෑක්බෝන් එක කියලා. හරි. බෑක්බෝන් එක කියලා කියනවා ප්‍රාථමික ව්‍යුහයට. හරි. එතකොට මෙහෙම ඇමයිනෝ අම්ල ටික මේ රේඛීයව තියෙන ප්‍රෝටීන් වලට කොහොමද සම්බන්ධ වෙලා තියෙන කියන එක අපි කියන ප්‍රෝටීන් වල ප්‍රාථමික ව්‍යුහය කියලා. ඒ වගේම ද්විතීක ව්‍යුහ කියලා කියන මේ ද්විතීක ව්‍යුහ ප්‍රධාන වශයෙන් තියෙන ආකාර දෙකක්. එකක් තමයි මෙන්න මේ ආකාරය හෙලික්සිය ව්‍යුහ. මේ හෙලික්සිය කියන එක බලන්න පුතාලා. මේ නිකන් ස්ප්‍රින් එකක් වගේනේ. ඒ වගේම තමයි මෙන්න මේ රැලි සහිත ස්වභාවය. රැලිති ස්වභාවය. රැලිති ස්වභාවය. එතකොට අපි ප්‍රෝටීන එක ද්විතීක ව්‍යුහ දෙකක් තියෙනවා. එකක් හෙලික්සිය අනිත් එක රැලිතහිත ව්‍යුහය. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ විශේෂයෙන්ම ප්‍රෝටීන් එකක් මේ පොලිපෙප්ටයිඩ් දාම තියෙනවනේ මේ පෙප්ටයිඩ් බන්ධන මේවා නැමිලා ඒ වගේම දඟර විදියට හැදුනොත් අපි ත්‍රිමාන ව්‍යුහයක් තියෙනවා. මේකට අපි කියන ප්‍රෝටීන් වල ත්‍රිතීක ව්‍යුහය කියලා. මේ ප්‍රෝටීන් වල පෙප්ටයිඩ් දාම මෙහෙම හොඳට නැමිලා මේවා දඟර ආකාරයෙන් හැදලා තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රෝටීන් වල ත්‍රිතීක ව්‍යුහය කියලා. මේ තියෙන්නේ ත්‍රිතීක ව්‍යුහය. රයිට්. එතකොට මේ ත්‍රිතීක ව්‍යුහ ප්‍රධාන වශයෙන් තියෙනවා පුතේ තන්තුමය සහ ගෝලිකාමය කියලා. එතකොට මේ තන්තුමය ප්‍රෝටීන් විශේෂයෙන්ම දඟර ලෙස එහෙම නැත්නම් එකිනෙකට සමාන්තර දාම විදිහට හැසිච්ච ප්‍රෝටීන් තියෙනවා. මේවා තන්තුමය ප්‍රෝටීන් කියනවා. ඒ වගේම ගෝලිකාමය ප්‍රෝටීන් කියලා තියෙන මේවා නැමිලා කුඩා පොට්ටනියක් වගේ නිකන් හරියට නූල් බෝල තියෙන්නේ. අන්න ඒ වගේ මේ අර නූල බෝල තියෙන මෙහෙම ලස්සනට නිකන් නූල් වලින් ඔතලා ඔතලා බෝල තියෙන්නේ. අන්න ඒ කාරණා මේවට අපි කියනවා ගෝලිකාමය ප්‍රෝටීන් කියලා ත්‍රිතීක ව්‍යුහ. රයිට්. එතකොට මේ චතුර්ථක ව්‍යුහ කියලා කිව්වොත් එහෙම මේ චතුර්ථකවල වෙන දේ තමයි පුතේ එකිනෙක සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් වෙන්න පුළුවන්. පොලිපෙප්ටයිඩ් දාම දෙක තුනක්. හරි? දාම දෙක තුනක් සම්බන්ධ වෙලා හැදෙන අපිට හිතා ගන්න බැරි හැඩේ හිතා ගන්න බැරි සංකීර්ණ ව්‍යුහ. නූල් රෝල් දෙක තුනක් එකට අමුණලා කියලා හිතා ගන්නකො. ලණු රෝල් දෙක තුනක්. හරි? විශේෂයෙන්ම හිමොග්ලොබින් වගේ තියෙන කට්ටිය අපි දන්නවා මේ ප්‍රෝටීන හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. හිමොග්ලොබින්. හරි? රයිට්. චතුර්ථක ව්‍යුහ. හරි. එතකොට අපි කිව්වා මේ ප්‍රාථමික ව්‍යුහ මේ ප්‍රාථමික ව්‍යුහ කියලා කියන්නේ ඇමයිනෝ අම්ල රේඛීය ප්‍රෝටීන් වලට සම්බන්ධ වෙලා තියෙන විදිහ. එහෙම නැත්නම් මේකට අපි කොඳුනාර්ටය කිව්වා. ද්විතීක ව්‍යුහ දෙකක් තියෙනවා කොහොම හෙලික්සිය සහ රැලිති කියලා. ඒ වගේම ත්‍රිතීක ව්‍යුහ කිව්වොත් එහෙම පෙප්ටයිඩ් දාමේ නැමිලා මේ එක්ක දඟර ආකාරයෙන් සකස් වෙලා ත්‍රිමාන ව්‍යුහයක් හැදුනා. මේකට අපි කිව්වා ත්‍රිතීක ව්‍යුහය කියලා. ඒ වගේම ත්‍රිතීක ව්‍යුහ දෙකක් තියෙන එකක් තමයි තන්තුමය. අනිත් එක තමයි ගෝලිකාමය කියලා කිව්වා. ඒ වගේම චතුර්ථක ව්‍යුහ ගත්තොත් එහෙම විශේෂයෙන්ම එක එක සමාන එහෙම නැත්නම් වෙනස් පොලිපෙප්ටයිඩ් දාම. හරි? දෙක තුනක් එකතු වෙලා හැදිච්ච කෙනෙක් අපි කියනවා චතුර්ථක ව්‍යුහ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රෝටීන් විශේෂයෙන්ම ප්‍රාථමික ව්‍යුහ අපි ඉස්සරලා කියපු විදිහමයි ඇමයිනෝ අම්ල පිළිවෙලින් එකතු වෙලා ප්‍රධාන දාමය හැදෙනවා. ද්විතීක ව්‍යුහ වලදී මේක එක්කෝ ඇල්ෆා හෙලික්සිය එහෙම නැත්නම් බීටා රැලිති ආකාරයකට වෙන්න වෙනවා. ත්‍රිතීක ව්‍යුහයේදී මේකදී මොකද වෙන්නේ? ප්‍රාථමික ව්‍යුහය ඇමරිලා බන්ධන හදලා ත්‍රිමාන ව්‍යුහයක් හැදෙනවා. චතුර්ථක ව්‍යුහයේදී මේ ත්‍රිතීක ව්‍යුහ සහිත පොලිපෙප්ටයිඩ් දාම දෙක තුනක් එහෙම නැත්නම් කීපයක් එකතු වෙලා සංකීර්ණ ව්‍යුහයක් සෑදීම සිද්ධ වෙනවා. මම හිතන්නේ පැහැදිලි ඔබට මම මෙන්න මේ කියපු දේවල් ටික. එතකොට අපි ගත්තොත් එහෙම අපිට ඊළඟට තියෙනවා මේ ප්‍රෝටීන් හරි සඳහා ගැනීමේ පරීක්ෂා.
මේ ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාවට අපිට ගන්න තියෙනවා මේ බයුරේට් කියන ද්‍රාවණය. එතකොට මේ බයුරේට් කියන ද්‍රාවණය අරගෙන අපිට මේකේ චෙක් කරන්න පුළුවන් විවිධ සංඝටක අරගෙන බිත්තර සුදු මදයක්, ඒ වගේම මී පැණි, එළකිරි, මාළු මේවා අරගෙන අපිට ප්‍රෝටීන් 30යි කියලා සැක තියෙන කට්ටිය, ඒ වගේම ප්‍රෝටීන් නෑම කියලා සැක තියෙන සත්‍ය අරගෙන මේක වතුරේ අඹරනවා. වතුරේ හොඳට දියරයක් වගේ අඹරනවා. වතුරේ දියරයක් වගේ අඹරද්දී අඹරලා මේක මොකද කරන්නේ අපි පෙරා ගන්නවා. හරි, පෙරාගෙන අවර්ණ ද්‍රාවණයක් හදා ගන්නවා. තේරෙනවද? ඒ කියන්නේ හොඳට දැන් අපි හිතන්නකො මාළු කියලා. මාළු වතුරේ පොඩි කරනවා. හරි, මාළු ටික මොකද කරන්නේ අපි වතුරේ පොඩි කරලා හොඳට පොඩි කරලා වතුරත් එක්ක වතුර වැඩිපුර වෙන්න මේක පෙරා ගන්නවා. හරි, බිත්තරත් එහෙමයි. බිත්තර ටිකුත් වතුරේ හොඳට දිය කරලා හරි, බිත්තර සුදු මදේ ටිකක් අපි දැන් BST ළමයි එහෙම දන්නවා නේද? බිත්තරේ සුදු මදේ කහ මදේ වෙන් කරන ආකාරය එහෙම නේද? හරි. ඉතින් මේ සුදු මදේ අරගෙන අපි මොකද කරන්නේ මේකට වතුර දාලා දිය කරලා බලන මී පැට් ටිකක් අරන් බලනවා. මී පැටිත් වතුරත් එක්ක දිය කරලා අපි පෙරහන් කඩදාසියෙන් එකපාරක් හෝ දෙපාරක් පෙරලා ගන්න පැහැදිලි ද්‍රාවණයක්. මේ තියෙන හොඳට මේ ජලයේ දිය කර මේ පැහැදිලි ද්‍රාවණයක් ගන්නවා. මේ ද්‍රාවණය අවර්ණ වෙන්න ඕනේ. හරි. නැත්තම් පුතේ අපිට වර්ණ විපර්යාස නිරීක්ෂණය කරන්න බෑනේ. ඊට පස්සේ අපිට විද්‍යාගාරයට මේ බයුරේට් කියන ද්‍රාවණය. අපි මොකද කරන්නේ? මේ ප්‍රෝටීන් පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් ද්‍රව්‍ය අරගෙන මේකේ මිලිලීටර් 2ක් විතර අරගෙන මේකට සම පරිමාවක් බයුරේට් ද්‍රාවණයත් එකතු කරනවා. හරි. දැන් අපිට හිතන්නකෝ මාළු එක්ක මිශ්‍ර කරපු වතුර තියෙනවා කියලා. එහෙම නැත්නම් බිත්තර සුදු මදයත් එක්ක මිශ්‍ර කරපු වතුර තියෙනවා කියලා. මේ වතුර අපි පෙරාගත්තට පස්සේ අවර්ණ ද්‍රාවණයක් තියෙනවා. එතකොට ඒ මාළු වතුර එකේ මිලිලීටර් 5ක් ගත්තොත් බයුරේටුත් 5යි. මාළු වතුර එකේ මිලිලීටර් 2යි නම් බයුරේටුත් මිලිලීටර් 2යි. මේ සම පරිමාවක් අරගෙන අපි මොකද කරන්නේ? මේකේ සම පරිමාවක් අරගෙන අපි මේ බයුරේට් ද්‍රාවණයෙන් සමාන පරිමාවක් දාලා හොඳට මිශ්‍ර කරනවා. හරි? හොඳට මිශ්‍ර කරන ගමන් අපිට පුළුවන් හැකියාව තියෙනවා පොඩක් රත් කරන්නත් හැකියාව තියෙනවා. මේක ශීඝ්‍ර කරන්න අවශ්‍ය නම් එතකොට අපිට මේ බයුරේට් ද්‍රාවණය සමග නිල් පැහැයක් ලැබෙනවා නම් හරි, බයුරේට් ද්‍රාවණයත් එක්ක අපිට නිල් පැහැයක් එහෙම නැත්නම් නිල් දම් පැහැයක් ලැබෙනවා නම් අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා මේකේ ප්‍රෝටීන් අඩංගු කියලා. හරි. එතකොට නිල් දම් පැහැයක් එනවා අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා මේකේ ප්‍රෝටීන් අඩංගුයි කියන එක. එතකොට මේ වර්ණ විපර්යාස මෙතන චුට්ටක් ඔබට මම පොඩි හින්ට් එකක් දෙන්නම්. සමහර වෙලාවට ඔබ ගුරුවත් පොත අදාළ අලුත්ම අප්ඩේට් එක චෙක් කරන්න මෙන්න මේ වර්ණ වලට. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර තැන්වලදී ගුරුවත් පොතේ දාලා තිබ්බ මේ ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් කියන වචනය විශේෂයෙන්ම මේ බෙනඩික් පරීක්ෂාවේදී. එතකොට ලකුණු දෙන්නේ නැහැ ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් කියන වචනේම තිබ්බේ නැත්තම්. හරි. එතකොට දැන් මෙතනදී ගොඩක් වෙලාවට නිල් දම් පැහැයක් තමයි මේ බයුරේට් එක ලැබෙන්නේ. මේකදී ඔබ විශේෂයෙන්ම ගුරුවත් පොතේ අලුත්ම අප්ඩේට් එක රිෆර් කරන්න මේ වර්ණ විපර්යාසය හා සම්බන්ධයෙන් කතා කරද්දී. පැහැදිලි මම කියන්නේ මම ඔබට කියපු එක. එතකොට අපි මේ ජෛව ලෝකයේ ප්‍රෝටීන් ගත්තොත් එහෙම මේ ජෛව ලෝකයේ ප්‍රෝටීන් වල වැදගත්කම හා සම්බන්ධයෙන් අපි මීළඟ කොටසින් සාකච්ඡා කරනවා ප්‍රෝටීන් යටතේ.